නැවත වතාවක් අප මේ හමුවන්නේ අපි දැනට කරමින් පවතින සාකච්ඡාව 10 වසර ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයන විෂයෙහි 11 වන ඒකකය අපි ආරම්භ කළා. දුවලා පුතාලාට මතක ඇති අපි මීට පෙර chapters දෙකකින් මේකේ විෂය කොටස් අපි ආවරණය කරා. මේකේ හඳුන්වා දීම සම්පූර්ණයෙන්ම අවසන් කරා. ඒ වගේම මේ අප සාකච්ඡා කරන මේ ශේෂ පිරික්සුම කියන මාතෘකාව යටතේ අපි අභ්‍යාසයක් කළා. ඒ අභ්‍යාසය තමයි 10 වසර පෙළ පොතේ අපිට දීලා තියෙන ඒ අභ්‍යාසය. ඒ අභ්‍යාසය කිරීම තුලින් අපට විශ්වාසයක් ගොඩ නැගුණා මේ ශේෂ පිරික්සුම කියන ඒ මාතෘකාව පිළිබඳ වඩා නිර්වද්‍ය අවබෝධයක් ලබා ගන්න. අද දින මේ දේශනයට සම්බන්ධ වෙන දුවල පුතාලා ඉන්නවා නම් කිසිසේත්ම අපි මේක ගැටලුවක් කරගන්න ඕනේ නැහැ. අපි මුල් පරිච්ඡේදයේදී අපි හඳුන්වා දුන්න පරිදි මේ අපි සාකච්ඡා කරන මේ ශේෂ පිරික්සුම කියන මාතෘකාව ඇත්තටම සංකීර්ණ මාතෘකාවක් නොවන ගණයට අයත් අපේ දුවල පුතාලාට කිසිසේත්ම බියවිය යුතු නැති කොටසක් විදිහට මම විශ්වාසයෙන් ඕගොල්ලන්ට හඳුන්වලා දුන්නා. ඒක නිසා අද දින අපි මේ ආරම්භ කරන්න යන්නේ මේ පිළිබඳ තියෙන අවබෝධය තවදුරටත් තහවුරු කර ගැනීම සඳහා අපේ පෙළපොතේ අපිට ලැබෙන ක්‍රියාකාරකම් කීපයත් ඔබලා සමග ආවරණය කරන්න මම බලාපොරොත්තු වෙනවා. එහෙනම් අර මම මුලින් කිව්ව විදිහට අපේ කවුරු හරි දරු දැරියෝ ඉන්නවා නම් අද දින මුල්වරට මේ දේශනාවට සවන් දෙන මම ඒගොල්ලන්ට මතක් කිරීමක් කරනවා. කල් වේලා තියෙන ඒ අනුව අපේ කලින් ඒ පරිච්ඡේද දෙක සවන් දෙන්න. ඒ වගේම මේ පිවිසුමේදී මං පුංචි ආවරණයක් කරන්නම් මොකද්ද මේ ශේෂ පිරික්සුම කියන්නේ කියලා. මේක මේ ගිණුම් කරන ක්‍රියාවලියේ කොටසක් විදිහට මම හඳුන්වලා දුන්නා. එතන මේ ගිණුම් කරන ක්‍රියාවලිය කියන එක අපිට ගැටලුවක් නෙවෙයි. මොකද අපි දැන් මේ සාකච්ඡා කරන සියලුම යුනිට්ස් ටික එහෙම නැත්නම් ඒකක ටික මේ ගිණුම් කරන ක්‍රියාවලියේ කොටස් විදිහට තමයි මට ඔයගොල්ලන්ට හඳුන්වලා දෙන්න පුළුවන් වෙන්නේ. එතකොට අපේ මේ 10 වසර අපිට නිර්දේශ කරලා තියෙන ඒ මාතෘකා ගොන්න අතර අපි මේ ගිණුම් කරන ක්‍රියාවලියේ අවසානයේ දක්වා යන්නේ නැහැ. නමුත් අපි දන්නවා ගිණුම් කරන ක්‍රියාවලියේ අවසානය මොකක්ද කියලා. ඒ කියන්නේ අපි දන්නවා මේ ක්‍රියාවලිය අවසන් වන්නේ මූල්‍ය ප්‍රකාශන සකස් කරලා තීරණ ගැනීමට අවශ්‍ය තොරතුරු සහ දත්ත ලබා දෙන පියවරෙන්. එතකොට මේක මේ ශේෂ පිරික්සුම කියලා කියන්නේ මේ මූල්‍ය ප්‍රකාශන සකස් කිරීම ආරම්භ කිරීමට අපිට සූදානම් වන අවස්ථාවේ තියෙන එක්තරා අන්තර් ස්ථානයක් තමයි මේ ශේෂ පිරික්සුම කියලා කියන්නේ. එතකොට මේ ශේෂ පිරික්සුම ආශ්‍රයෙන් තමයි දරු දැරියනි අපි මේ මූල්‍ය ප්‍රකාශන කියලා අපි කියන්නේ අපි ප්‍රධාන වශයෙන් මූල්‍ය ප්‍රකාශන කීපයක් අපි සකස් කරනවා. මතක් කළොත් ලාභ ගිණුම කියලා එකක් අපි සකස් කරනවා. ඒ කියන්නේ අපි මේ ව්‍යාපාරයක් ගැන කතා කරන්නේ. ව්‍යාපාරයේ මෙහෙයුම් ප්‍රතිඵල වලින් එක්තරා කාල සීමාවක් තුලදී අපි ගිණුම් සකස් කරන්නේ සම්මතයේ විදිහට වර්ෂයක් වැනි කාලයක් සඳහා සෑම වර්ෂයකම අපි මේ ගිණුම් සකස් කිරීමේ ක්‍රියාවලිය කරනවා. එමනම්
මේ වර්ෂයක් ඇතුළත මේ ව්‍යාපාරයේ කළ කටයුතු වලින් සිදුවුණු ප්‍රතිඵලය. මොකද අපි දන්නවා මේ ව්‍යාපාරයක් කියලා කියන්නේ ආර්ථික ප්‍රතිලාභ ලබා ගැනීමේ අරමුණෙන් සිදු කරන ආර්ථික කටයුත්තක්. බොහෝ විට ආර්ථික ප්‍රතිලාභ ආර්ථික කටයුත්තක්. එහෙම නැත්නම් සමාජ සුබසාධනය වෙන්නත් පුළුවන් රාජ්‍යංශයේ ව්‍යාපාර වගේ දේවල් ගත්තොත් එහෙම. නමුත් බොහෝ ව්‍යාපාරවල මුඛ්‍ය පරමාර්ථය අපි දන්නවා මේ කරන කටයුතු වලින් යම්කිසි ලාභයක් ඉපයීම ප්‍රතිලාභයක් ඉපයීම. ඉතින් මේ ලාභයක් ඉපයුවාද එහෙම නැත්නම් අලාභයක් ද ඇති උනේ මේ කුමක් හෝ මේ ප්‍රතිඵලය දැනගන්න නම් අපි මේ ව්‍යාපාරයේ සිදුවුණු දහස් ගණනක් එහෙම නැත්නම් සිය ගණනක් ගණෙදෙනු විග්‍රහ කරලා විශ්ලේෂණය කරලා වර්ග කරලා නැවත සකස් කරලා අපි හදන්න ඕන තොරතුරු ටිකක්. ඒ තොරතුරු ටික හදන ක්‍රමවේදයේ එක කොටසක් තමයි මේ ලාභ ගිණුම කියලා කියන්නේ. ඒක නිසා අපි මේ ගිණුම් කරන ක්‍රියාවලිය තුලින් තමයි අපිට මේ ලාභය හොයාගන්න පුළුවන්. එහෙම නැත්නම් අලාභයක්ද කියන එක හොයාගන්න පුළුවන්. එහෙනම් අපි ලාභ ගිණුම සකස් කරනවා. ඒ වගේම ව්‍යාපාරයක තියෙන මූල්‍ය తত্ত্বය ව්‍යාපාරයේ සතු වත්කම් කොපමණද? වගකීම් කොපමණද? අයිතිකරුවන්ගේ ධනය කොපමණද? යනාදී වශයෙන් වැදගත් වූ තොරතුරු රාශියක් හොයාගන්න පුළුවන් ව්‍යාපාරික ශේෂපත්‍රය සකස් කිරීම. ශේෂපත්‍රය අපි මේවා ඕගොල්ලන්ට නිකන් සඳහන් කරලා තියෙනවා. අපි මේ ආවරණය කරපු මුල් පරිච්ඡේදවලදී. ගිණුම් කරන්නේ හැඳින්වීමේදී අපි මේ දේවල් කිව්වා. ඒ වගේම තවත් අපි හදනවා මුදල් ප්‍රවාහ ප්‍රකාශය කියලා තවත් ස්ටේට්මන්ට් එකක්. ඉතින් ඒ වගේ මේ ගිණුම් කරන ක්‍රියාවලිය කියලා කියන්නේ තීරණ ගැනීමට අවශ්‍ය මූල්‍ය තොරතුරු සම්පාදනය කරන ක්‍රමවේදය. එමනම් මේක පියවර කීපයකින් තමයි සිද්ධ වෙන්නේ. මුලින්ම ව්‍යාපාරයක් තියෙනවා, ව්‍යාපාරයක කටයුත්ත සිද්ධ වෙනවා. ඒ කටයුත්ත සිද්ධ වෙන අතරතුර නොයෙකුත් ගණදෙනු සිද්ධ වෙනවා. ට්‍රාන්සැක්ෂන්ස් කියලා අපි ඒවට කියනවා මේ වගේ. මේ තියෙන ගණදෙනු වල විශ්ලේෂණයක් සාරාංශයක් තමයි මෙතන තියෙන්නේ. ඒතර මේ ගණදෙනු අපි මුලින්ම සටහන් වෙන ස්ථානයක් තියෙනවා. ඒවට අපි කිව්වා මූලාශ්‍ර ලියකියවිලි කියලා. ගණදෙනුවක් සිද්ධ වූ බවට තියෙන සාක්ෂියක්. භාණ්ඩයක් මිලදී ගන්නකොට ඉන්වොයිස් එකක් ලැබෙනවා. එහෙම නැත්නම් භාණ්ඩයක් විකුණනකොට අපි ඉන්වොයිස් එකක් නිකුත් කරනවා. අපි මුදල් ගෙවීමක් කරනකොට අපිට ලැබෙනවා මොකද්ද? ලදුපතක්. සාමාන්‍ය ව්‍යවහාරයේදී අපි කියනවා මේකට රිසිට් එකක් හම්බ වෙනවා කියලා. ඉතින් ව්‍යාපාරයක දෘෂ්ටි කෝණයෙන් බැලුවොත් මේ ලියකියවිලි තමයි මූලාශ්‍ර ලේඛන කියලා කියන්නේ. ඉතින් මේ මූලාශ්‍ර ලියකියවිලි තිබ්බ පළියට අපිට මූල්‍ය තොරතුරු සකස් කරන්න බෑ. මොකද එක සමාන ගණදෙනු රාශියක් සිද්ධ වෙනවා. එතකොට මේවා ඔක්කොම එකතු කරලා අපි සාරාංශයක් හදන්න ඕනේ. ඒ සාරාංශය නිකම්ම හැදෙන්නේ නැහැ. ඒක නිසා තමයි මේ ගිණුම් කරණය, ගිණුම් තැබීම, ගිණුම් සකස් කිරීම, මූල්‍ය ප්‍රකාශන සකස් කිරීම කියන ක්‍රමවේදයක් ව්‍යාපාරයක අවශ්‍ය කරලා තියෙනවා. මූලාශ්‍ර ලේඛන තියෙනවා. මූලාශ්‍ර ලේඛන මාර්ගයෙන් අපි ඊළඟට මේවා සටහන් කරනවා, රෙකෝඩ් කරනවා පළවෙනි වරට. ඒවට අපි කියනවා මොකද්ද? මූලික සටහන් පොත්පත් කියලා. ඒතර මූලික සටහන් පොත්පත් පිළිබඳ අපි සාකච්ඡා කරා වෙනම පරිච්ඡේද යුනිට්ස් කීපයකදී. උදාහරණයක් විදිහට අපි කිව්වා මුදල් පොත, සුළු මුදල් පොත, බැංකු ගිණුම, ගැනුම් ජර්නලය, විකුණුම් ජර්නලය, පොදු ජර්නලය යනාදී වශයෙන් වෙන වෙනම අපි සාකච්ඡා කරා මේ
මූලික සටහන් පොත් එහෙම නැත්නම් ප්‍රාථමික පොත්පත් ඩේ බුක්ස් කියලත් මේවට කියනවා. ඊට පස්සේ මේවා ආශ්‍රයෙන් තියෙන මේ තොරතුරු අපි තවත් තැනකට අරන් යනවා. මොකද්ද ඒකට කියන්නේ? ඒකට අපි පොදු නමකින් කියනවා. අපි මොකද්ද මේකට? පොදු ලෙජරය කියලා. ඉංග්‍රීසියෙන් කියනවා ජෙනරල් ලෙජරය කියලා. එතකොට අන්න එතනදි තමයි දරුවනේ අපි ද්විත්ව සටහන් න්‍යාය භාවිතා කරන්නේ. සෑම ගණදෙනුවකටම පැති දෙකක් තියෙනවා කියලා කිව්වා. ඒක අපි හර සහ බැර වශයෙන් අපි මේ ගිණුම් වල අපි මේවා මේ තොරතුරු අපි නැවත වතාවක් ප්‍රතිනිර්මාණය කරනවා. මූලික පොත්පත්වල තියෙන ඒ ගණදෙනුව අපි සාරාංශ අපි නැවත වතාවක් ගේනවා තවත් තැනකට. ඒක තමයි වැදගත් ස්ථානයේ ලෙජරේ කියන තැනට. එතන තමයි මොනවද මේ ද්විත්ව සටහන් කියන දේ අපිට හම්බ වෙන්නේ. ඒ කියන්නේ ව්‍යාපාරයක අපි දැක්ක ගිණුම් කරන සමීකරණය ඔන්න මම මතක් කරා. ව්‍යාපාරයක වත්කම් සමානයි වගකීම් එකතු කිරීම හිමිකම්. වත්කම් කියලා කියන්නේ ජංගම වත්කම් එහෙම නැත්නම් ජංගම නොවන වත්කම්. මේවා තවදුරටත් අපිට විශ්ලේෂණය කරන්න පුළුවන්. ස්ථාවර වත්කම් කියලා තියෙනවා. ඒ වගේ අපි විවිධාකාරයේ වත්කම් අපිට ව්‍යාපාරයක හමු වෙනවා. එතකොට ගිණුම් කරන සමීකරණයේ වම් පැත්තේ තියෙන්නේ ව්‍යාපාරයක වත්කම් මුළු වත්කම්. එතකොට අපි ඔයගලන්ට මතක ඇති මේ වත්කම් මේක දැන් ව්‍යාපාරයක් කියලා කියන්නේ වෙනම ඒකකයක්. ව්‍යාපාර කටයුතු කරනකොට ව්‍යාපාරයේ භාරයට පත් වෙනවා වත්කම් රාශියක්. එතකොට මේ වත්කම් කාටද අයිති? අපි කිව්වා මේ වත්කම් අයිති කාණ්ඩ දෙකක් ඉන්න පුළුවන් කියලා. එකක් තමයි ව්‍යාපාරයේ නියම අයිතිකරුවන්. ඒගොල්ලන්ට අපි මොකද්ද කියන්නේ? විශේෂ නමක් කියනවා. ව්‍යාපාරයේ හිමිකරුවන් කියලා. ව්‍යාපාරයේ අයිතිකරුවන්. ෂෙයා හෝල්ඩර්ස්ලා. ඒගොල්ලෝ තමයි මේ ව්‍යාපාරයේ ලාභ නැත්තම් අලාභ විඳ දරා ගැනීමේ වගකීම කරපින්නාගෙන ඉන්නේ. මීටත් අමතරව තව කට්ටියක් ඉන්නවා. මේ කවුද ඒගොල්ලෝ? අනෙකුත් ව්‍යාපාරයේ වගකීම් කියන එක. ව්‍යාපාරයේ විසින් සිද්ධ කරපු විවිධ ගණදෙනු නිසා බාහිර පාර්ශවයන්ට යම් යම් බැඳීම් ඇති වෙනවා. උදාහරණයක් විදිහට ව්‍යාපාරයට භාණ්ඩ තොග සපයන සැපයුම් කරුවන් ගත්තොත් එහෙම ඔවුන් අයත් වන්නේ ව්‍යාපාරයේ අයිතිකරුවන් ගණයට නෙවෙයි. එහෙමනම් මේ ව්‍යාපාරයේ පැත්තෙන් ගත්තොත් එහෙම අපි ඒගොල්ලන්ට කියන්නේ වගකීම් කියලා. මොකද ව්‍යාපාරයේ විසින් ඔවුන් සමග ඇති කරගත්ත ගණදෙනු වල ඒ වටිනාකම අනිවාර්යයෙන්ම අනාගතයේ දවසක පියවන්න ඕන නිසා ව්‍යාපාරයට ඒක මග අරින්න බැරි නිසා අපි කියනවා ඒක ව්‍යාපාරයේ මොකද්ද වගකීමක් කියලා. එහෙනම් ගිණුම් කරන සමීකරණය කියලා කියන්නේ වත්කම් සමානයි වගකීම් එකතු කිරීම හිමිකම්. ඒ කියන්නේ ව්‍යාපාරයේ වත්කම් ගත්තොත් එහෙම එක්කෝ ඒවා අයිති වෙන්නේ ව්‍යාපාරයේ අයිතිකරුවන්ට. අනෙකුත් කොටස අපි ව්‍යාපාරයේ විසින් මේ අනෙකුත් වගකීම් ගණයට අයිති වෙනවා. ඒ කියන්නේ බැංකු සැපයුම් කරුවන් ඒකට අපි කියනවා ණය හිමියන් කියලා. මේ වගේ ආයතන ඒගොල්ලොන්ට තමයි ඒ අනෙකුත් වගකීම් ගණයට අයත් වන්නේ. එහෙමනම් මේ ගිණුම් කරන සමීකරණය අනුව අපි අනුගත වෙලා අපි කිව්වා ගිණුම් සකස් කරනවා කියලා. වත්කම් ඊට පස්සේ වගකීම් ගණයට අයත් ගිණුම්. එතකොට අපි මේක ගිණුම් වර්ග පහක් තියෙනවා කියලා කිව්වා. මතක ඇති නේද? එතකොට මේ ආදී වශයෙන් අපි මේක විශ්ලේෂණය කරගෙන ආවා මේ ගිණුම් කරන ක්‍රියාවලිය. එතකොට අපි ද්විත්ව සටහන් සම්බන්ධ වුණා. ඊට පස්සේ අපි ලෙජර් ගිණුම් පවත්වාගෙන යනවා කියලා කිව්වා. මේ ලෙජර් ගිණුම් අපි තුලනය කිරීමත් සිද්ධ කරා. මේ ලෙජර් ගිණුම් වහන හැටි අපි ඉගෙන ගත්තා. ගිණුමක ශේෂය අපි ගන්න හැටි අපි අවබෝධ කරගත්තා. ඒ කියන්නේ ඒ ගිණුමක වම් පැත්ත එහෙම නැත්නම් දකුණු පැත්ත ඒකේ තියෙන ඒ ගණදෙනු දිහා බලලා එකතු කරනකොට වැඩි අගයක් තියෙන පැත්තෙන්
ඒ අගේම අනිත් පැත්තට දාලා අපි අර ඒකේ ශේෂය හොයනවා කියලා අභ්‍යාසයක් කරනවා. ඒක තමයි ගිණුමක බැලන්ස් එක හොයනවා කියලා කියන්නේ. එතන මේ විදිහට අපි මේ ව්‍යාපාරයේ ගණදෙනු දැන් අපේ ලෙජරේ ඇතුළත සාරාංශගත වෙලා තිනවා ගිණුම් වල. ගිණුම් රාශියක් ව්‍යාපාරයේ දැන් ලෙජරේ තියෙනවා. අපි එතෙන්ට වෙනකල් අපි ඉගෙන ගත්තා. එතනින් පස්සේ වෙන ක්‍රියාවලිය ගැන අපි දැනගෙන හිටියේ නැහැ. එහෙමනම් මේ ව්‍යාපාරයක ශේෂපත්‍රය කියලා කියන්නේ ඇත්තටම වෙනම පාඩමක් නෙමෙයි කියලා මම ඕගොල්ලන්ට කිව්වා පසුගිය පාඩමේදී. ඊටමත් සරලව කිව්වොත් එහෙම අර අපි කලින් අපි ඉගෙනගත්ත ඒ ලෙජර් ගිණුම් වලින් නතර කරපු තැනින් ඉදිරියට යන තැන තමයි මේ ශේෂපත්‍රය කියලා කියන්නේ. මේ ශේෂපත්‍රය කියලා කියන්නේ අපි කිව්වා ඒකේ දැන් මේ තියෙන ශේෂපත්‍රයක් නෙමෙයි. මේ තියෙන්නේ මොනවා හරි සාරාංශයක් තියෙන්නේ. නමුත් අපි කිව්වා මේ ශේෂපත්‍රය කියන එක මෙන්න මේ විදිහට තමයි මෙන්න මේ විදිහට අපි තීරු දෙකක් සහිතව තමයි අපි ශේෂපත්‍රය නෙමෙයි සමාවෙන්න ශේෂ පිරික්සුම. අපි ඒකට කියන්නේ ශේෂ පිරික්සුම අපි කතා කරන මාතෘකාව. එතකොට මේ ශේෂ පිරික්සුම කියලා කියන්නේ මෙන්න මේ වගේ මේ පැත්තෙන් තියෙනවා මොනවා හරි විස්තරයක් තියෙනවා. මෙතන තියෙනවා හරශේෂ, මෙතන තියෙනවා බැරශේෂ. මෙන්න මේක තමයි අපි අනුගමනය කරපු ආකෘතිය. එතකොට මෙන්න මේකට අපි කිව්වා අර ලෙජර් ගිණුම තියෙනවා කියලා. ලෙජර් ගිණුමේ ගොඩක් ගිණුම් වර්ග තියෙනවා. ඒ සෑම ගිණුමකම අපි ගිණුම වැහුවයින් පස්සේ එහෙම නැත්නම් ශේෂ කරයින් පස්සේ ඒකට ඉදිරියට ගෙන යන ශේෂයක් තියෙනවා. එහෙම නේද? අපි ඒක ගිණුම වහනකොට අපි ශේෂයක් පල්ලෙහාට ගේනවා. ඒ ගේන ශේෂයට අපි මොකද්ද කිව්වේ? ශේෂය ඉදිරියට ගෙනාවා කියලා. මෙන්න මේ වගේ එකක් නේ අපි කරේ. මෙහෙම ගිණුමක් ගත්තයින් පස්සේ මේක ගිණුම මේකේ තියෙන ඝන දෙනු ටික ඔක්කොම දිහා බලලා මේ පැත්තෙනුත් තියෙන්න පුළුවන්. අන්තිමට මේක අපි මේ විදිහට එකතු කරලා අපි හිතමු මේ පැත්තේ එකතුව වැඩි වුණා කියලා. එහෙනම් ඒ එකතුවම මෙතනටත් අපි දාලා එහෙනම් මේ පැත්තේ තියෙන ඝන දෙනු වල එකතුව කීපයක් තියෙනවා නම් ඒ ඔක්කොගේම එකතුවත් මේ එකතුවත් අතර වෙනසට තමයි අපි කිව්වේ මොකද්ද? පහළට ගෙන යන ශේෂය කියලා. ශේෂය පහළට ගෙන ගියා. ඒක අපි අනිත් පැත්තෙන් අපි මේ විදිහට ශේෂය ඉදිරියට ගෙනාවා කියලා. අපි මේ ශේෂය අපි මෙතනින් පහළට ගෙන ගිය ශේෂය අපි මෙතනින් ඉදිරියට රැගෙන එනවා. මේ විදිහේ ගිණුම් රාශියක් ලෙජරේ ඇතුලේ තියෙනවා. එතකොට මේ හැම ගිණුමකම මෙන්න මේ වගේ ශේෂයක් තියෙනවා. ඒක හර ශේෂයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් බැර ශේෂයක් වෙන්න පුළුවන්. මේ අවස්ථාවේදී මේක බැර ශේෂයක්. මොකද මේ ආරම්භක ශේෂය මෙතන පටන් ගන්නෙ බැර පැත්තෙන්. එහෙනම් අපි දන්නවා ගිණුමක දකුණු පැත්ත කියලා කියන්නේ ඒක බැර පැත්ත. ඒක නිසා ඒ පැත්තෙන් අපේ ශේෂයක් තියෙනවා නම් අපි ඒකට කියන්නේ බැර ශේෂයක් කියලා. එහෙමනම් අපි දන්නවා අර අපි කිව්ව විවිධ ගිණුම් වර්ග කීපයක් තියෙනවා කියලා කිව්වා වත්කම්, වගකීම්, හිමිකම්, ආදායම් සහ වියදම්. ඒතර මේ ගිණුම් වල මූලික ස්වરૂපයක් තියෙනවා. අපි දන්නවා වත්කම් ගිණුමක් කිව්වොත් ඒක සම්මතය තමයි හරශේෂයක් තියෙන ගිණුමක්. ඒ වගේම වගකීම් ගිණුමක් කියලා කිව්වොත් වගකීම් ගිණුමක සම්මතය තමයි සාමාන්‍යයෙන් තියෙන්නේ බැරශේෂය. වගකීමක් වැඩි වෙනවා කියලා කියන්නේ බැර පැත්තට සංඛ්‍යාවක් එකතු වෙනවා කියන එක. ඔය ආකාරයෙන්ම වත්කමක් වැඩි වෙනවා කියලා කියන්නේ වත්කමේ හර පැත්තට යමක් එකතු වීමක්. ආදායම් කියලා කියන්නේ බැරශේෂයක් තියෙන ගිණුම් විශේෂයක්. එමනම්
ආදායම් වැඩි වෙනවා කියලා කියන්නේ බැර පැත්තෙන් තමයි ගනුදෙනු වැඩි වෙන්නේ. බැර පැත්තේ ශේෂය තමයි හැමදාම වැඩියෙන් තියෙන්නේ. වගකීමක තියෙන්නේ බැර ශේෂයක්. අවසාන වශයෙන් හිමිකරුවන් ගත්තොත් එහෙම ප්‍රාග්ධනය වගේ ගිණුමක එහෙම නැත්නම් ලාභ සංචිත ගිණුමක ගත්තොත් එහෙම තියෙන්නේ බැර ශේෂයක්. සංචිත කියලා මම කිව්වේ උපයපු ලාභයට අපි කියනවා සංචිත කියලා. ප්‍රාග්ධනය කියන්නේ අයිතිකරු විසින් යොදවපු මුදල. ව්‍යාපාරී විසින් උපයන දෙයට අපි කියනවා ලාභය කියලා. ඒවට තමයි සංචිත කියලා කියන්නේ. ලාභය කියලා කියන්නේ බැර ශේෂයක් සාමාන්‍යයෙන්. හර ශේෂයක් නෙමෙයි. වියදමක් කියන්නේ ඒ ආකාරයෙන්ම හර සෑම විටම වියදමක් කියලා කියන්නේ හර. හරි? එහෙනම් පැහැදිලි. එහෙනම් ලෙජරේ ඇතුලේ මේ වගේ ගිණුම් ගොඩක් තියෙනවා. ඒ හැම ගිණුමකම ශේෂයක් මෙන්න මේ විදිහට තියෙනවා. එහෙනම් ශේෂ පිරික්සුම කියලා කියන්නේ මෙන්න මේ ආකාරයෙන් ලෙජරේ තුල තියෙන නොයෙකුත් ගිණුම් වල මේ හරශේෂ තියෙන දේවල් ඒ ගිණුමේ නමින් අපි මෙන්න මෙතන මේ පැත්තට හරශේෂය පෙන්නනවා. බැරශේෂයක් තියෙනවා නම් අපි ගිණුමේ නම දානවා. අපි හිතමු මේක ව්‍යාපාරේ බදු කියලා. බදු ගිණුම කියලා. බදු ගිණුම කියන්නේ වියදමක්. නේද? ඒ වගේම වැටුප් ගිණුම ඒක වියදමක්. ඒක හර. ඒ වගේම පොලි ආදායම පොලියක් හම්බුණා නම් පොලි ආදායමක් ඒක ඒ account එකේ තියෙන බැරශේෂය. ප්‍රාග්ධනය ගත්තොත් එහෙම මම ඔයගලන්ට කියවනේ ඒක සාමාන්‍යයෙන් බැරශේෂයක් කියලා. ප්‍රාග්ධනය ගත්තොත් එහෙම මේ වගේ බැරශේෂයක් නේද? ණය හිමියෝ මොන ශේෂයක්ද? බැරශේෂයක්. එහෙමනම් ණය ගැතියෝ ණය ගැති හරශේෂයක්. එහෙනම් මේ මොකද්ද? මේ තියෙන්නේ අපි අර සකස් කරපු ගිණුම් වල ඒ තියෙන ශේෂය විතරක් අපි මෙතනට ගෙනලා පෙන්නනවා ඒ ගිණුමේ නමත් එක්ක. මේ ගිණුම බදු ගිණුම නම් මේක බදු ගිණුම නම් බදු ගිණුම කියලා දාලා ඒකේ තියෙන ශේෂය අපි මෙතනින් පෙන්නනවා. හර ශේෂයක් නම් හර පැත්තෙන් පෙන්නනවා. මේකේ බැර ශේෂයක් නම් මේ වගේ බැර පැත්තෙන් තමයි පෙන්නන්නේ. ඉතින් මේ විදිහට ගිණුම් 100ක් තියෙනවා නම් ඒ ගිණුම් 100ම මේ ලේඛනයකට ගේන්න ඕන. ගෙනල්ලා අපි හර ශේෂ ටික බැර ශේෂ ටික දානවා. අන්තිමට අපි මොකද්ද කරන්නේ? අන්තිමට අපි පොඩි පරීක්ෂණයක් කරනවා. මේ ටික මෙහෙම මේ ටික එකතු කරනවා. මේ පැත්තේ තියෙන ටික එකතු කරනවා. මේ පැත්තේ තියෙන ටික ඒකත් එකතු කරනවා. මෙතන පොඩි මැජික් එකක් තිබ්බා. මොකක්ද මේ මැජික් එක? මේ ගිණුම් වඩාත් නිවැරදිව හදලා තියෙනවා නම් ගණිතය අනුව ද්විත්ව සටහන් න්‍යායත් එක්ක වඩාත් නිවැරදිව කියලා තමයි මම කියන්නේ. ද්විත්ව සටහන් න්‍යාය හරියටම අනුගමනය කරලා තියෙනවා නම් සෑම හර සටහනකටම ප්‍රතිවිරුද්ධ බැර සටහනක් තියෙනවා කියන නීතිය අපි හරියටම අකුරටම පිළිපැදලා තියෙනවා නම් සහ මේ ගිණුම් අපි වැසීමේදී එහෙම නැත්නම් මේ ගිණුම් අපි ශේෂය ලබා ගැනීමේදී අපි මේවා ගණිතානුකූලව හරියට එකතු කරලා තියෙනවා නම් එතකොට අපිට ලැබෙන්නේ නිවැරදි ශේෂයක්. හරියට එකතු කරා නම් හර පැත්තයි බැර පැත්තයි ශේෂයයි ගණිතානුකූලව මේ ශේෂය නිවැරදි.
ඔන්න ඔය කොන්දේසි දෙක සම්පූර්ණ වෙනවා නම් හරියට එකතු කරලා තියෙනවා නම් ශේෂය හරියට අරන් තියෙනවා නම් හරබැර කියන ද්විත්ව සටහන් න්‍යාය හරියට අනුගමනය කරලා තියෙනවා නම් ඒ ශේෂයන් ටික මෙන්න මේ වගේ ශේෂ පිරික්සුමක දැම්මයින් පස්සේ දුවලා පුතාලා අන්තිමට අපි මේ දෙක එකතු කරොත් අපිට ලැබෙන මැජික් එක තමයි මේ හර ශේෂවල එකතුවට බැර ශේෂවල එකතුව සමාන වෙන්න ඕන. ඒක පුදුමයක්ද? මේ ගිනුම් ගොඩක් ගත්තයින් පස්සේ 100ක් විතර ඒවල හර ශේෂ වලට බැර ශේෂ ටික සමාන වෙනවලු. ඒක කොහොමද වෙන්නේ? ඒක එසේ වන්නේ වෙන කොහොමවත් නිසා නෙමෙයි. ඔන්න ඔය අපි කලින් සඳහන් කරපු ද්විත්ව සටහන් න්‍යාය අනුව සෑම ගණදෙනුවකටම අදාළව අපි හර බැර කියලා ගිනුම් කරන රීතියකට අනුව අපි සටහන් දෙකක් තබනවා. එකම සංඛ්‍යාව හර පැත්තෙත් සඳහන් වෙනවා බැර පැත්තෙත් සඳහන් වෙනවා. උදාහරණයක් විදිහට කිව්වොත් එහෙම අපි රුපියල් 10000ක වැටුපක් ගෙව්වොත් මොකද්ද ද්විත්ව සටහන? කාට හරි කියන්න පුළුවන්ද? රුපියල් 10000ක වැටුප් වියදමක් දරනවා. පඩි ගෙවනවා. මොකද්ද ද්විත්ව සටහන? අපි ඒක එක සටහනක් තියන්නේ නැහැ වැටුප් කියලා 10000යි කියලා. ගිනුම් කරන්නේදී අපි ඔක ලියන්නේ වෙන විදිහකට. මොකද්ද කරන්නේ? අපි ගිනුම් දෙකක් ගන්නවා. මොකද්ද ගිනුම් දෙක? එකක් තමයි වියදම් ගිනුම. අනිත් එක තමයි ඒ වියදම කරන්නේ කොතනින්ද? වියදම කරන්නේ මුදල් කියන වත්කමක් භාවිතා කරලා. එහෙම නේද? මූල්‍ය වත්කම භාවිතා කරලා තමයි වියදම කරන්නේ. එහෙමනම් වියදමක් කරනකොට අපි ඒ අදාළ වියදම් ගිණුම හර කරලා මොකක්ද ඒකේ බැර සටහන වෙන්නේ? මුදල් ගිණුම. මුදල් වලින් ගෙවන්නේ. වියදම් ගිණුම හර රුපියල් 10000යි. බැර වෙනවා මොකද්ද? මුදල් කියන වත්කම් ගිණුම. එතකොට හර බැර කියන ඒ ගණන දෙක සිද්ධ වෙලා. එතකොට මේ කිව්ව උදාහරණයේදී නම් ඒ දෙකම තියෙන්නේ මේ පැත්තේ. ද්විත්ව සටහන් ක්‍රියාත්මක වෙලා තියෙන්නේ මේ පැත්තේ. සමහර වෙලාවට මේ පැත්තේ එක පාදයක් තිබිලා මේ පැත්තෙන් යන අවස්ථාවලුත් තියෙනවා. අනිත් බැර සටහන මේ වගේ බැර ශේෂයක් ලැබෙන ගිණුම් වල තියෙන්නත් පුළුවන්. ඒවා අපි කතා කරලා තියෙන්නේ. කෙසේ වෙතත් ශේෂ පිරික්සුමක් කියලා කියන්නේ මේ ශේෂ පරීක්ෂාව කියලා කියන්නේ මේ ලෙජර් ගිණුමේ තියෙන ගිණුම් ශේෂයන් ටික අපි හර සහ බැර වශයෙන් අපි වෙනම ලේඛනයකට ගෙනල්ලා හදන සාරාංශයකට තමයි අපි ශේෂ පිරික්සුම කියලා කියන්නේ. මේක අමුතුවෙන් කරන පාඩමක් නෙමෙයි. අපි අර කලින් කරපු දේම ඒකට සම්බන්ධව කරන පුංචි කොටසක්. පුංචි කොටසක් පමණයි. ඒ නිසා අපිට මේකේ පිළිබඳ අලුතෙන් ඉගෙන ගන්න දේවල් නැහැ. නමුත් මේ ශේෂ පිරික්සුමක් සකස් කිරීමේදී අපි මේ මුළු ගිණුම් කරන ක්‍රියාවලිය මේකට බලපාන නිසා අපිට දීලා තියෙන අභ්‍යාස අපිට ඒ විදිහ අභ්‍යාස කීපයක් ලස්සන අභ්‍යාස කීපයක් අපේ පෙළ පොතේ තියෙනවා. ඉතින් මේකේ වැදගත්කම තමයි මේ අභ්‍යාස ටික කරනකොට අපි ගොඩක් පාඩම් පිළිබඳ මතකය නැවත වරක් අවදි කරගන්නවා. ඇයි අපි දැක්ක අපි කලින් කරපු ඒ අභ්‍යාසයේදී අපි මූලික සටහන් පොත්පත් තියෙන තැන ඉඳලා ඒක ආවරණය වුණා. ගැනුම් ජර්නලේ, විකුණුම් ජර්නලේ. ඊට පස්සේ අපි ලෙජර් ගිණුම් තැබීම, ලෙජර් ගිණුම් තුලනය කිරීම, ශේෂ ටික ලබා ගැනීම, ඒ වගේ අපි ගොඩක් දේවල් අපි අලුත් කරගත්තා. මුදල් ගිණුම, බැංකු ගිණුම, වට්ටම් ආශ්‍රිත ගණදෙනු. ඒ වගේ අපේ අවබෝධ පරාසය අපිට හොඳින් තහවුරු කරගන්න පුළුවන් විදිහට තමයි මේ පෙළපොතේ මේ අභ්‍යාස සකස් වෙලා තියෙන්නේ. ඒක නිසා මේ පාඩම ලේසි කියලා ලඝු කොට සලකන්නේ නැතුව අපි මේ අභ්‍යාස ටික කළොත් ඒකෙන් අපි විශාල දැනුමක් අපි තහවුරු කරගන්නවා
විශ්වාසයෙන් යුතුව අපිට විභාගයට මුහුණ දීම සඳහා. ඒක නිසා මම දුවලා පුතාලට කියනවා මේ පාඩම් නැවත නැවත සවන් දෙන්න. ඒ විතරක් නෙමෙයි මේ ක්‍රියාකාරකම් ටික තනියෙන් කරන්න හුරුවක් ලබා ගන්න. මාත් එක්කත් හදනවා ඊට පස්සේ තව දෙපාරක් විතර තනියෙන් හදනවා. හදලා ඉවරලා බලනවා ශේෂ පිරික්සුම අපිට හරියට හදා ගන්න පුළුවන්ද කියලා. මේ පැත්ත තුලනේ වෙනවද? වැරදුනාට කමක් නැහැ. වැරදුනොත් අපි නොයිවසිල්ලෙන් කුතුහලයෙන් අපි පරීක්ෂා කරලා බලනවා කොතනද වැරදුනේ කියලා. මේ වගේ වැරදි වෙනකොට ඒකෙන් අපි තවදුරටත් අපි තීව්‍ර වෙනවා අපේ දැනුම් පරාසය. අපි බලනවා මොනවද දිත්ත සටහන් වැරදුනේ කියලා. හරි ප්‍රමාණයෙන් මේක හර කරාද බැර කරාද නිවැරදි ගිණුමට ගියාද නිවැරදිව ශේෂ කරාද. ඉතින් අපි ලොකු පරීක්ෂණයක් කරනවා හැම ගිණුමක්ම චෙක් කරලා වරද්ද හොයාගන්න උත්සාහ කරනවා. අපි නොයවිසිලි ගතියක් තියෙනවා. නමුත් අන්තිමට අපි වැරද්ද තියෙන තැන හොයාගන්නවා. හොයාගෙන මේ හපංකම අපි කරනවා මේ පැත්තට මේ පැත්ත සමාන කරලා. ඒකෙන් අපිට විශාල විශ්වාසයක් ලැබෙනවා මේ ගිණුම් කරන ක්‍රියාවලිය නිවැරදිව සිද්ධ වෙලා කියලා. නමුත් මේක ඇතුළතත් මේක තුලනේ වුණත් ගිණුම් කරන දෝෂ තියෙන්න පුළුවන්. ඒ පිළිබඳ අපි අපේ ඊළඟ පාඩමේදී අපි අධ්‍යයනය කරනවා ගිණුම් කරන දෝෂ පිළිබඳ පාඩමේ. එhmenan ඒ හැඳින්වීම මම හිතන්නේ හොඳටම ප්‍රමාණවත් අලුතෙන් මේ ශේෂ පිරික්සුම කියන මාතෘකාව පිළිබඳ ඉගෙන ගැනීමට උත්සාහ කරන දරුදැරියන්ට. එhmenan අද දින අපිට කරන්න තියෙන අභ්‍යාසය තමයි පෙළපොතේ අපිට තියෙන ක්‍රියාකාරකම් අංක 1. එහෙනම් මේක ඊටමත් සරල ගානක් නිසා අපි එකතු වෙලා මේ ගාන අපි හදමු. දුවලා පුතාලා පෙළපොත අරගෙන බලන්න මේ ක්‍රියාකාරකම් අංක 1. අපි බලමු මේකෙන් අපි අපෙන් අපේක්ෂා කරන්නේ කුමක්ද කියලා. පහත දැක්වෙන ශේෂයන් ඇතුළත් කර කෝසලගේ ව්‍යාපාරයේ 2022 9:30 දිනට ශේෂ පිරික්සුම පිළියෙල කරන්න. අපිට මේ වගේ පුංචි ගානක් සමහරලාට ප්‍රශ්න පත්‍රයට එන්න පුළුවන්. දැන් බලන්න මේකේ මොනවද දීලා තියෙන්නේ කියලා. බැලුවොත් එහෙම ණය ගැතියෝ, ස්ථාවර තැන්පතු, ණය හිමියෝ, දුන් වට්ටම්, ගැනුම්, යන්ත්‍ර උපකරණ, ලද වට්ටම්, බැංකු අයිරාව, වේතන 2022 1 දිනට ප්‍රාග්ධනය මෙතන කියන්නේ 2022 අපි හිතමු 9:30 දවසට තමයි අපිට මේ ශේෂ පිරික්සුම හදන්න කියන්නේ. නමුත් වර්ෂයේ මුල තියෙන ප්‍රාග්ධන ගිණුම කියලා මෙතන පෙන්නනවා ලක්ෂ 2ක්. පොලි ආදායම් මුදල් විකුණුම්. ඒ කියන්නේ මොකද්ද? මේ වගේ දිනයක් දීලා තියෙනකොට ඒකෙන් ගම්ම්‍ය වෙන්නේ මේ කියන මේ තියෙන්නේ මොනවද? මේ තියෙන්නේ ගිණුම්. විවිධාකාරයේ ගිණුම් කීපයක් තමයි මේකේ දීලා තියෙන්නේ. මේ තියෙන්නේ එම ගිණුම් වල මෙන්න මේ දවසට තියෙන ශේෂයන් ටික. වෙන මොනවත් නෙමෙයි. වෙනත් විදිහකින් කිව්වොත් එහෙම අර අපි අර ඉස්සෙල්ලා දැක්ක විදිහට මෙන්න මේ වගේ T accounts වලින් මේ තියෙන ගණදෙනු ඔක්කොම ගිණුම්ගත කරලා ඒවා ශේෂ කරයින් පස්සේ අර ලැබෙන ශේෂයන් ටික තමයි මේ මෙතන මේ පෙන්නලා තියෙන්නේ. ඒක නිකන් ලේඛනයක් විදිහට පෙන්නලා තිනවා. හරබැර කියලා කිසි දෙයක් අපිට හොයාගන්න බෑ. මේකේ දාලා තියනවද හරබැර කියලා? එහෙම මොනවද දාලා නැහැ. එතකොට අපි කොහොමද මේ ශේෂයන් හරද බැරද කියලා හොයාගන්නේ? දැන් ශේෂ පිරික්සම කියලා කියන්නේ අපි ඉස්සලා දැක්කා ලේඛනයකට ගේනවා හර ශේෂ ටික වම් පැත්තටත් බැර ශේෂ ටික දෙවෙනි තීරුවට. ඒක තමයි කරන්න තියෙන්නේ.
ඉතින් මේ වගේ දීලා තියෙනකොට මේක එක තීරුවකට දීලා තියෙනකොට අපි කොහොමද දන්නේ මේවා හරශේෂද බැරශේෂද කියලා? ඒකට අපි කලබල වෙන්න ඕනේ නැහැ. ගානේ අපිට විශේෂ තොරතුරු මොනවත් දීලා නැත්නම් අපි මොකද කරන්නේ? මොකද්ද අපි භාවිතා කරන්නේ? මේවා හරශේෂද බැරශේෂද කියන එක හොයාගන්න. මොකද්ද අපි භාවිතා කරන්නේ? අපි භාවිතා කරන්නේ මෙන්න මේක. මොකද්ද? අපේ මේ පුංචි මොළයට අපි දැන් ප්‍රෝග්‍රෑම් කරගෙන තියෙනවා මෙන්න මේ කියන මේ ගිනුම් මොනවද කියලා. අපි කලින් පාඩම් වලදී අපි දැක්කා මේ ගිනුම් කරන මූලධර්ම. ඒ මූලධර්ම පහ. මොනවද ඒකේ තියෙන්නේ? වත්කම්, වගකීම්, හිමිකම්, ආදායම්, වියදම්. ඔන්න ඔය කණු පහ තමයි මේ සෙල්ලම කරන මේ ගිනුම් මේ සකස් කරන මේ මූල්‍ය ප්‍රකාශන සකස් කරන ඕනම දෙයකට ඔන්න ඔය පහ තමයි ඇතුළත් වෙන්නේ, අන්තර්ගත වෙන්නේ. එහෙමනම් අපිට මේවා දිහා බලලා අපිට හිතා ගන්න පුළුවන් මොනවද මේ මොන කුමන ගණයේ ගිනුම්ද මේ වගේ ගිනුමක තියෙන්න පුළුවන් ශේෂය මොන වගේ ශේෂයක්ද? හර ශේෂයක්ද? එහෙම නැත්නම් බැර ශේෂයක්ද කියලා. හොඳයි. අපි නිකන් මේක කියවලා බලමු මොනවද මේ එන ශේෂ කියලා. ණය ගැතියු කියලා කියන්නේ මොන කුමන වර්ගයේ ගිණුමක්ද? ගිණුම් කරන මූලධර්මත් එක්ක ගත්තොත් එහෙම කුමන වර්ගයේද? ණය ගැතියු කියලා කියන්නේ වත්කම්. හරියටම හරි. ණය ගැතියු කියලා කියන්නේ වත්කම් වර්ගයට අයත් ගිණුමක්. එහෙමනම් ණය ගැතියන්ගේ තියෙන්න පුළුවන් ශේෂය කුමන ශේෂයක්ද? අපි මෙතෙන් ලියමු. හර. ස්ථාවර තැන්පතු 1,58,000යි. මොනවද ස්ථාවර තැන්පතු කියලා කියන්නේ? ව්‍යාපාරයේ තියෙන වැඩිපුර මුදල් අපි බැංකුවක ආයෝජනය කරනවා. ඒකට අපිට ලැබෙන ප්‍රතිලාභය තමයි පොලිය ලැබෙනවා අපිට. අපිට මුදල් අවශ්‍ය නැත්නම් ව්‍යාපාරයේ කටයුතු සඳහා වැඩිපුර මුදල් තියෙනවා නම් අපිට ඒක යම්කිසි ඉපයීමක් කරන්න පුළුවන් ස්ථාවර තැන්පතුවක දාන්න පුළුවන්. ඔබලාගේ දෙමව්පියන්ටත් මේ ස්ථාවර තැන්පතු තියෙන්න පුළුවන්. ඔබලාගේ නමිනුත් ස්ථාවර තැන්පත් ආරම්භ කරලා තියෙන්න පුළුවන්. ඒක මොකක්ද අපි? ඒක සාමාන්‍යයෙන් ඒකත් මේ අපේ වත්කම් ගණයට අයත් ගිණුමක්. ඒවට අපි කියන්නේ ආයෝජන කියලා. ව්‍යාපාරයක ආයෝජන කියලා විශේෂ නාමයකින් තමයි අපි ඒක හඳුන්වන්නේ. මේකත් ව්‍යාපාරයක වත්කමක්. වත්කමක් කියලා කියන්නේ ව්‍යාපාරයට වාසියක්. එහෙම නේද? වත්කමක් කියන්නේ වාසියක්. ධනයක් ඒක. එහෙමනම් ස්ථාවර තැන්පතු වල තියෙන පුළුවන් ශේෂය මොකක්ද? එහෙමනම් හර ශේෂයක්. අපි හඳුන ගන්නවා මේ ශේෂ මොනවද කියලා. ණය හිමියෝ කියන්නේ මොකක්ද? කුමන ගණයට අයත් ගිණුමක්ද? වගකීම් ගණයට අයත් ගිණුමක්. ඇයි ඒ? මොවුන් විසින් ව්‍යාපාරයට ණයට භාණ්ඩ දීලා භාණ්ඩ ටික ලැබිලා තාම අපි ගෙවීම සිද්ධ කරලා නැහැ. අපි දන්නවා අනාගතයේ යම්කිසි දවසක මේ මුදල අපි නිදහස් කරලා අපේ මූල්‍ය සම්පත භාවිතා කරලා මේක මේ වගකීමෙන් අපි මිදෙන්න නම් මේ මුදල අපි ණය හිමියන්ට ගෙවන්න ඕනේ. එහෙමනම් ණය හිමියෝ කියලා කියන්නේ වගකීමක්. වගකීම් වල තියෙන ස්වභාවය තමයි අපි දන්නවා. වගකීම් වල තියෙන්නේ බැරශේෂයක්. වගකීමක් වැඩි වෙනවා කියලා කියන්නේ බැර පැත්තට තවත් ගාණක් එකතු වෙනවා කියන එක. එහෙමනම් ණය හිමියෝ කියන්නේ බැරශේෂයක්. දුන් වට්ටම් මතකද අපි ඉගෙන ගත්ත පාඩම? අපි මේ එක පරිච්ඡේදයකදී අපි ඉගෙන ගත්ත දුන් වට්ටම් ලද වට්ටම් කියන එක. වෙළඳ වට්ටම් අපි ඉගෙන ගත්තා.
මේ ගනුදෙනු සිද්ධ වෙනකොට. එහෙමනම් වට්ටමක් කියලා කියන්නේ දුන්නා නම් මොකද්ද වට්ටම? ව්‍යාපාරයට ඒක පාඩුවක්. කාටද මේ වට්ටම් දෙන්නේ? ව්‍යාපාරයෙන් භාණ්ඩ මිලදී ගන්න අපේ ගනුදෙනුකරුවන්ට. ඒගොල්ලන්ට තමයි මේ පොඩි ඩිස්කවුන්ට් එකක් අපි දෙන්නේ. එතකොට ඒකෙන් අපිට හම්බෙන්න තියෙන විකුණුම් ආදායමෙන් කුඩා කොටසක් අපිට අහිමි වෙනවා. ඒක තමයි අපි කියන්නේ ඒවට වියදමක් එහෙම නැත්නම් පාඩුවක් කියලා. පාඩුවක් නෙමෙයි. අපේ ලාභය පොඩ්ඩක් අඩු වෙනවා පමණයි. එහෙම නැතුව අපිට ව්‍යාපාර කරන්න බැරි නිසා. එහෙමනම් දුන් වට්ටම් කියලා කියන්නේ වියදමක්. එහෙමනම් දුන් වට්ටම් ගිණුමේ තියෙන්න පුළුවන් හරශේෂයක්. ඒතර ගැනුම් කියලා කියන්නේ මොනවද? ව්‍යාපාරයේ විකිණීම පිණිස එහෙම නැත්නම් භාණ්ඩ නිෂ්පාදනය කිරීම පිණිස අමුද්‍රව්‍ය මිලදී ගැනීමට එහෙම නැත්නම් විකිණීම පිණිස භාණ්ඩ තොග මිලදී ගැනීමට තමයි අපි කියන්නේ ගැනුම් කියලා කියන්නේ. එහෙමනම් ගැනුම් වල තියෙන්නේ සාමාන්‍යයෙන් හරශේෂයක්. ඒ ලාභ ගිණුම සකස් කරනකොට මේ ගැනුම් එහෙම නැත්නම් භාණ්ඩවල පිරිවැය කියලා කියනවා. විකුණන භාණ්ඩවල පිරිවැය කියලා කියන්නේ අපි වියදමක්. ඒක ලාභ ගිණුමේ වියදමක් විදිහට තමයි පෙන්වන්නේ. වියදමක් කියලා කියන්නේ හරශේෂයක් තියෙන ගිණුම් විශේෂයක්. යන්ත්‍ර උපකරණ කියලා කියන්නේ අපි දන්නවා වත්කමක් එහෙමනම් හරශේෂයක් තමයි තියෙන්නේ. මෙන්න දුන් වට්ටම් තියෙනවා ලද වට්ටම් තියෙනවා. අපි භාණ්ඩ මිලදී ගන්නකොට අපේ සැපයුම් කරුවන්ගෙන් ඔවුන් අපිට පුංචි ඩිස්කවුන්ට් එකක් දෙනවා නම් ඒක අපිට වාසියක්. ඒක අපිට ආදායමක්. අපි ගෙවිය යුතු මුදල වෙනුවට ඊට වඩා චුට්ටක් අඩු මුදලක් ගෙවන නිසා අර අපිට ලැබිච්ච වාසිය අපි වෙනම ගිණුම් ගත කරන්න ඕනේ, ගිණුම් වල පෙන්වන්න ඕනේ. ඒක තමයි අපි මේ ලද වට්ටම් ගිණුම් වල පෙන්වන්නේ. ලද වට්ටම් කියන්නේ ආදායමක්. ආදායම් ගිණුමක සාමාන්‍යයෙන් තියෙන්නේ බැරශේෂයක්. බැංකු අයිරාව. අපි බැංකු ගිණුම් පිළිබඳ කළ සාකච්ඡාවේදී අපි ඉගෙන ගත්ත බැංකු අයිරාවක් කියන්නේ මොකක්ද කියලා. ඉංග්‍රීසියෙන් කියනවා ඕවර්ඩ්‍රාෆ්ට් එකක් කියලා. ඕවර් කියලා කියන්නේ ප්‍රමාණය ඉක්මවා කියන එක. ඕවර් යනවා කියලා කියන්නේ don't go over. නේ? අර වතුර පිරීලා අපතේ යනවා කියලා කියන්නේ අන්නේ ඒ වගේ. අල්ලන ප්‍රමාණය අල්ලලා ඉතිරි ටික අහක යනවා. බැංකු ගිණුමක පැත්තෙන් ඕවර් යනවා කියලා කියන්නේ මොකක්ද? ඇයි බැංකු ගිණුමක් තියෙන්නේ? බැංකුවේ සල්ලි ටිකක් දාලා අපි ඒ සල්ලි ටික භාවිතා කරලා නොයෙකුත් වියදම් කරගෙන යනවා. එතන මේ බැංකු ගිණුම් වල තියෙන විශේෂත්වය තමයි අපිට හම්බෙන විශේෂ වරප්‍රසාදයක් තමයි සමහර වෙලාවල් වලදී බැංකුවේ ගිණුමේ තියෙන ශේෂයට වඩා වැඩි වියදම් අපිට කරන්න අවස්ථාවක් දෙනවා බැංකුව. හරිම අපූර්වයි. බැංකුවේ තියෙන රුපියල් 50000ක ශේෂයක් අපිට අවස්ථාවක් දෙනවා රුපියල් 60000ක් දක්වා ගෙවීම් කරගෙන යන්න කියලා. ඒක සිද්ධ වෙන්නේ අපි සහ බැංකුවත් එක්ක තියෙන සම්බන්ධයත් එක්ක. ඒ සම්බන්ධයත් එක්ක තමයි මේ වගේ පහසුකමක් ලබා දෙන්නේ. ඒක නිසා ඇතම් අවස්ථාවල් වල ව්‍යාපාරවල බැංකු ගිණුමේ සාමාන්‍යයෙන් තියෙන්න ඕන හරශේෂයක් කියලා අපි දන්නවා. මොකද මුදල් නේ තියෙන්නේ, මුදල් ශේෂය වගේ බැංකු ශේෂයක් තියෙනවා. ඒක වාසිදායක ශේෂයක්. ඒකේ තියෙන්න ඕන සාමාන්‍ය සම්මතය තමයි හරශේෂයක්. නමුත් බැංකුව අපිට අයිරා පහසුකමක් ලබා දීලා තියෙනවා නම් ඒ අයිරා පහසුකම භාවිතා කරා නම් එවැනි අවස්ථාවක බැංකු ගිණුමක බැරශේෂයක් තියෙන්නත් පුළුවන්. ඒක නිසා තමයි බැංකු අයිරාව කියලා කියන්නේ. කියන අයිරාවක් කියලා කියන්නේ අපි දන්නවා ඕවර්ඩ්‍රාෆ්ට් එකක් කියන්නේ මේකේ තියෙන්නේ බැරශේෂයක්. වේතන කියලා කියන්නේ
ව්‍යාපාරයේ වියදමක් නම් හරශේෂයක්. ප්‍රාග්ධනය කියලා කියන්නේ අයිතිකරුවන්ගේ හිමිකම. හිමිකම් කියලා කියන්නේ අපි දන්නවා ඒකේ ස්වරූපය තමයි බැරශේෂයක් තියෙන පවතින ගිණුම් විශේෂයක්. එමනම් ප්‍රාග්ධනය කියලා කියන්නේ බැරශේෂයක් තියෙන ගිණුමක්. පොලි ආදායම් මේ තියෙන ස්ථාවර තැන්පතුවක් තියෙනවා ඒකට අපිට ආදායමකුත් ලැබෙනවා. එමනම් ඒකේ තියෙන්නේ ආදායම් කියලා කියන්නේ බැරශේෂයක් තියෙන ගිණුම් විශේෂයක්. මුදල් කියලා කියන්නේ වත්කම් ගණයට අයත්. එනම් මුදල් ගිණුමේ තියෙන්නේ හරශේෂයක්. විකුණුම් කියලා කියන්නේ බැරශේෂයක් තියෙන ගිණුම් විශේෂයක්. අපි දාගමු විකුණුම් කියන්නේ බැරශේෂයක් කියලා. ඔන්න දැන් ශේෂ පිරික්සුමක් සකස් කිරීම සඳහා නිවැරදිව සකස් කිරීම සඳහා අවශ්‍ය මූලික වැඩ කොටස අපි දැන් නිම කරලා තියෙනවා. අපි මේ ගිණුම් ටික හඳුනගෙන තියෙනවා ඒවල තියෙන්න පුළුවන් හරශේෂයක්ද බැරශේෂයක්ද කියලා අපිට ලැබිලා තියෙන මේ තොරතුරුත් එක්ක සහ අපේ දැනුම භාවිතා කරලා. එhmenan අපි දැන් බලමු මේකේ ශේෂ පිරික්සුම සකස් කරන්න. හරි? අපි ශේෂ පිරික්සුම සඳහා අපි ආකෘතිය සකස් කරගමු. මේක කෝසලගේ ව්‍යාපාරයේ 2022 9:30 දිනට ශේෂ පිරික්සුම. මේ වගේ ආකෘතියක් සකස් කරලා අපිට පුළුවන් අපි මේ ගානේ අපි හඳුනාගත්ත මේ විවිධ ගිණුම් වර්ග අපි ශේෂ පිරික්සුම කියන ආකෘතිය තුල අපිට නැවත වතාවක් පෙන්නන්න. එහෙනම් අපි පටන් ගමු. ඉස්සෙල්ලම ණය ගැතියෝ 80000ක ශේෂයක් අපිට තියෙනවා. හොඳයි අපි ණය ගැතියෝ 80000යි දැන් මොකද කරන්නේ? දැන් අපිට තීරු දෙකක් තියෙනවා. අපි නිවැරදි තැන මේක සඳහන් කරන්න ඕන නැත්නම් අපේ ගාන අපිට වරදිනවා. පිළිතුරු වරදිනවා. අපි දන්නවා ණය ගැතියෝ කියන්නේ සාමාන්‍යයෙන් හරශේෂයක් තියෙන ගිණුම් විශේෂයක් නිසා අපි 80000 දාන්නේ හර තීරුවේ. දැන් අපි බලමු ඊළඟ ගිණුම ස්ථාවර තැන්පතු 1,58,000යි. අපි හඳුනගත්ත හරශේෂයක් විදිහට 1,58,000.
ණය හිමියෝ බැර රුපියල් 60000යි. ඊළඟ ගිණුම දුන්වට්ටම් හර රුපියල් 4000යි. දුන්වට්ටම් හර රුපියල් 4000යි. ගැනුම් හර රුපියල් 250000යි. යන්ත්‍ර උපකරණ හර 1,20,000යි. එක්ලක්ෂ 20,000යිනේ. ඊළඟට අපිට ලැබෙනවා ලද වට්ටම් රුපියල් 9,000යි. අපි දන්නවා ඒක ආදායම් එහෙම නැත්නම් බැරශේෂයක් සාමාන්‍යයෙන් තියෙන්නේ. ලද වට්ටම් 9,000යි. බැංකු අයිරාව 15,000යි. ඊළඟට වේතන රුපියල් 20,000යි. ප්‍රාග්ධනය රුපියල් ලක්ෂ 2යි. ඊළඟ ගිණුම පොලි ආදායම් රුපියල් 8,000යි. පොලි ආදායම් රුපියල් පොලි වියදමක් වෙන්නත් පුළුවන් ආදායමක් වෙන්නත් පුළුවන්. මේ අවස්ථාවේ පොලි ආදායමක් නිසා රුපියල් 8,000 අපි බැරශේෂයක් විදිහට තමයි අපි පෙන්වන්නේ. තව කීපයක් තියෙනවා. මුදල් ශේෂය 40,000යි. රුපියල් 40,000යි. අවසාන වශයෙන් විකුණුම් අපිට ලැබෙනවා 3,80,000ක්. 3,80,000ක්. 3,80,000 අපි බලමු නිවැරදිව අපි ගණන් ටික දාලා තියනවාද කියලා. 3,80,000 කියන්නේ විකුණුම්. right. දැන් අපිට පුළුවන් නම් මේ ටික එකතු කරගන්න. අපි බලමු එකම රාමුවකට මේ ටික ගේන්න පුළුවන්ද කියලා. අමාරුවෙන් අපිට පුළුවන් වෙයි. අපි බලමු මේ ටික වෙනම එකතු කරගන්න පුළුවන්ද කියලා. මෙතන
එක තලයකට නැති නිසා පොඩි ගැටලුවක් එයි. අපි නිකන් බලමු සාමාන්‍යයෙන් මේක එකතු කරගන්න පුළුවන්ද කියලා. උපක්‍රමයක් භාවිතා කළා. 3,88,000යි 3,88,000යි 5,88,000යි 5,88,000යි 15,000යි 25,000යි 24,000යි 60,000යි 84,000යි. මේ වගේ ශේෂයක් එන බවක් පේනවා. අපි බලමු මොන හරි වැරදක් තියනවාද කියලා. 12යි 9යි 17යි 6යි 6,72,000ක් වගේ අපිට පේනවා. අපිට පුළුවන් නම් මේ පැත්තත් එකතු කරගන්න. අපි මේ පැත්ත පොඩ්ඩක් එකතු කරගන්න උත්සාහයක් ගමු. 40,000යි 60,000යි 1,80,000යි 2,80,000යි 3,80,000යි 4,30,000යි 4,34,000යි 4,34,000ක් එනවා මෙතනට වෙනකල්. 4,34,000යි තව අපිට එකතු කරගන්න තියෙනවා මෙන්න මේ දෙක. 2,38,000ක් 2,38,000ක් මෙම ගණදෙනු දෙක. හරි. අපි තරමක් දුෂ්කරතාවයක් ඇතුව අපි මේක එකතු කරගත්තා. මේ එක තලයක අපිට මේක ගණදෙනු අපිට සටහන් කරලා නැති නිසා සහ අපිට මේක බලා ගන්න බැරි නිසා. නමුත් අපි දැක්කා කෙසේ හෝ මේ සංඛ්‍යාවල් ටික එකතු කරයින් පස්සේ කුමක්ද සිද්ධ වුනේ? අපිට දෙපැත්තම මෙන්න මේ විදිහට අපි මේක ශේෂ කරොත් අපිට ලැබුණා දෙපැත්තම මොකද්ද ලැබුණේ? ශේෂය 6,72,000ක් 6,72,000ක්. එතකොට ඕගලන්ට මතක ඇති අපි කලින් සඳහන් කළා ශේෂ පිරික්සුමක් සාමාන්‍යයෙන් සම්මතය තමයි හර පැත්තේ එකතුවට බැර පැත්තේ එකතුව සමාන වෙන්න ඕන කියන නියමය. ඒක නිසා මෙසේ සමාන ශේෂයක් ලැබීමම අපිට සාක්ෂියක් වනවා. අපි මේ අභ්‍යාසයේ තියෙන මේ ගිණුම් ටික අපි නිවැරදිව ශේෂ පිරික්සුම කියන මේ රාමුව ඇතුළට ගෙනල්ලා තියෙනවා කියලා. අපි එක පටන් ගත්තේ ගිණුම් වර්ග කරගත්තා. හර ශේෂද බැර ශේෂද කියලා. විශේෂිත ගිණුම් කීපයක් තිබ්බා බැංකු අයිරාව වගේ දේවල්. ඒවා අපි නිවැරදිව හඳුනගෙන නිවැරදි පැත්තට ගත්ත නිසා අපි අවසාන වශයෙන් අපි මේ විදිහට එකතුව දාගත්තයින් පස්සේ එකතුව සමාන වෙච්ච නිසා අපිට තහවුරුවක් ලැබෙනවා අපි මේක හරියට කරලා තියෙනවා කියලා. වැරදිලාවත් මේක සමාන නොවුනොත් මොකද්ද සිද්ධ වෙන්නේ? එතකොට අපි පරීක්ෂා කරලා බලන්න ඕන අපි මොකක් හරි වරදක් සිද්ධ කරලා තියනවාද කියලා. අපි හරශේෂයක් එන්න ඕන පැත්තේ එකක් අපි අනිත් පැත්තට දැම්මා කියලා කියන්නේ වැරදිලාවත් මේ රුපියල් 4,000 මේ පැත්තට දාලා තිබ්බොත් එහෙම මේ පැත්තේ ශේෂය 6,76,000ක් බවට පත් වෙනවා. ඒ වගේම මේ පැත්තේ 6,68,000ක් බවට පත් වෙනවා. රුපියල් 8,000ක වෙනසක් එනවා දැන්. දැක්ක නේද? මෙතන එනවා 6,68,000ක්. මොකද මේ පැත්තට එන්න ඕන 4,000ක් ආවේ නැති නිසා. ඒක වැරදි පැත්තට එකතු කරපු නිසා මේ පැත්තේ එකතුව 6,76,000ට යනවා. 6,76,000යි 6,68,000යි අතර වෙනස රුපියල් 8,000ක්. ඔන්න බලන්න. හර පැත්තේ එන්න ඕන එකක් බැර පැත්තේ දැම්මොත් එහෙම අවසාන වශයෙන් මේ ශේෂයන් දෙක එකතු කරනකොට අපිට ඒ ඝනදිනුවේ වගේ දෙගුණයක වෙනසක් අපිට එනවා. එතකොට ඕගොල්ලෝ
බලනවා මේ පැත්තේ අඩු ගාණක් ඉන්නේ මේ පැත්තේ වැඩි ගාණක් ඉන්නේ. ඉතින් ඔන්න කලකිරීමකටපත් වෙනවා. මේක හරි ගියේ නෑ කියලා. ඉතින් ඒ වගේ අවස්ථාවක අපි කලබල වෙන්නේ නැතිව නැවත වතාවක් ඒ නිර්වද්‍යතාවය පිළිබඳ තහවුරු කරගන්න සෑම ගිණුමක්ම එකින් එක පරීක්ෂා කරගෙන යන්න ඕන. එතකොට මේ ගිණුම් සකස් කිරීමේ එකවුන්ටන්ට්ලගේ තියෙන එක දෙයක් තමයි මෙන්න මේ වගේ වැරදීම් සමහර වෙලාවට වෙන්න පුළුවන්. කොච්චර අපි දැනගෙන හිටියත් සුළු මොහොතකින් අපි වරදක් කරන්න පුළුවන්. දැන් ඔයගොල්ලෝ දැක්කා මම මේ ගාන හදන්න යනකොට බැංකු අයිරාව මම වම් පැත්තෙන් දාන්න උත්සාහ කරා 15000ක්. වැරදිලාවත් ඒ දේ වුණා නම් මට මේ 6,70,000 ප්‍රතිඵලය ලබා ගන්න බැරි වෙනවා. මේ පැත්තේ ශේෂය රුපියල් 15000කින් අඩු වෙන අතර මේ පැත්තේ ශේෂය 15000කින් වැඩි ප්‍රමාණයක් ඇවිල්ලා මේ දෙක තුලණය වෙන්නේ නැති වෙන්න පුළුවන්. මොකද මේ ගිණුම් සකස් කරලා තින්නේ දිත්ත සටහන් න්‍යායත් එක්ක ගණිතානුකූලව නිසා අපි හරි පැත්තෙන් දැම්මොත් විතරයි අපිට මේ ප්‍රතිඵලය මේ විදිහට ලබා ගන්න පුළුවන් වෙන්නේ. හොඳයි. එහෙමනම් අපි අද මේ පුංචි අභ්‍යාසයෙන් අපි අවබෝධයක් ලබා ගත්තා. අපිට ලැබෙන්න පුළුවන් එක්තරා විෂයක ගණන් රටාවක් පිළිබඳ අභ්‍යාසයක් අපි කොහොමද මුහුණ දෙන්නේ කියන එක. ඉතාමත් සරල දෙයක් මේකේ වෙන මොනවත් කරන්න තිබ්බේ නැහැ. අපිට දීලා තිබ්බේ ගිණුම් සාරාංශයක් ගිණුම් ලේඛනයක් එකම තීරුවකට දාලා ඒකෙන් අපිට ශේෂ පිරික්සුම හදන්න කියලා. එතෙන්දී අපි භාවිතා කරපු එකම දේ තමයි අර ගිණුම් කරන සංකල්පත් එක්ක ගිහිල්ලා ඒ ගිණුම් වල ස්වභාවයත් එක්ක අපි අනුමාන කරා මේකේ තියෙන්න ඕන ශේෂය හර ශේෂයක්ද බැර ශේෂයක්ද කියන එක. එසේ නිවැරදිව ශේෂ හඳුනාගත්තයින් පස්සේ අපි කරේ ශේෂ පිරික්සුම කියන ආකෘතියට මේ ශේෂයන් ටික දාලා අවසාන වශයෙන් අපි එකතු කරලා බැලුවෙන් පස්සේ අපිට මේ වගේ ප්‍රතිඵලයක් ලැබෙනවා. එහෙමනම් අපේ අද දින මේ අභ්‍යාසය සහ මේ පරිච්ඡේදය අපි මේ ආකාරයෙන් අපි නිමා කරනවා. අපිට ඊළඟට අපිට තවත් ක්‍රියාකාරකමක් අපේ පෙළ පොතේ ලැබෙනවා. ඒක මීට වඩා තරමක් වෙනස් ස්වරූපයේ ක්‍රියාකාරකම්. ඒකත් අර අපේ පෙළ පොතේ අපි අර මුලින් අපි කරපු අභ්‍යාසය ඒ අනුව ඒ වගේ පුළුල් පරාසයක් කරා අපි අරන් යන ගණදෙනු රාශියක් අපි කරලා ලෙජර් accounts තියලා ලෙජර් accounts බහලා කරන අභ්‍යාසයක් නිසා මම අපේ දුවලා පුතාලාට ආරාධනා කරනවා අපේ මේ දැනුම අලුත් කර ගැනීම සහ අවසාන වශයෙන් අපි මේ කතා කරන මාතෘකාව පිළිබඳ අපේ තියෙන අවබෝධය හොඳින් පුළුල් කර ගැනීමට විශ්වාසයෙන් පුළුල් කර ගැනීමට අපේ ඊළඟ චැප්ටර් එක එහෙම නැත්නම් මේ 4 වෙනි පරිච්ඡේදයට අනිවාර්යයෙන්ම සහභාගී වෙන්න කියලා. එහෙනම් අද දින අපේ පරිච්ඡේදය මෙසේ අපි නිමා කරනවා.